අපොස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ පළවන ඒකකය අද අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ඒකකය සාකච්ඡා කරන්න කලින් බලමු රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. බලන්න අප අවට තියෙන සියලු ද්‍රව්‍ය නැත්නම් පදාර්ථවල ගුණ හා හැසිරීම පිළිබඳ රටා තමයි මේ ඒකකයට අධ්‍යයනය කරන්නේ. බලන්න gedara අපට නැතුවම බැරි ආහාර රසවත් කිරීමට අවශ්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් ලුණු. ඊගාවට අපි පාවිච්චි කරන සීනි, සුක්‍රෝස් මේ ආදී මේ සියලු ද්‍රව්‍යයන් ප්ලාස්ටික්, රබර්, රෙදි, පිලි ඊට අමතරව ඔය රථ වාහන සඳහා භාවිත කරන ඉන්ධන සානයකුත් රසායනික ද්‍රව්‍ය ලෙස භාවිත වන ඖෂධ මේ බලන්න මේ සියලු දෑ රසායනික සංඝටක. ඒ නිසා අපට එදිනදා ජීවිතයේදී මේ රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් තිබීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මේක ඉතාමත්ම රසවත් විෂයක්. ඔබට ආස හිතෙයි මේ විෂය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී. බලමු මේ තියෙන රසායනික ද්‍රව්‍යයන්ගෙන් සෑදුණු සංඝටක. ඒ වගේම මේ පරිසර දූෂණය අප අවට තියෙන වායුගෝලය අප හුස්ම ගන්න වාතය මොනතරම් අපිරිසිදු යන්න ඒවත් මේ රසායන විද්‍යාවේ කොටස්. ඒ නිසා මේ සියලු දෑ ගැන හැදෑරීම් සුළු වශයෙන් උසස් පෙළදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ විෂයට ආස කරන්න මුල ඉඳලම ඔබට ඉතා පහසුවෙන් උසස් පෙළ විභාගයේ කඩේම රසායන විද්‍යාව විෂයක් සම්බන්ධයෙන් ඔබ රසායන විද්‍යාව කළත් ඔබට මේක ජීවිතයේදී ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. මේක රසවත් විෂයක්. අය බලමු පටන් ගන්න පළවන ඒකකයේ පරමාණුක ව්‍යුහය. බලන්න ළමයි පදාර්ථයේ පිළිබඳ පරමාණුක වාදය ඈත අතීතයේ සිට මේ අප අවට තියෙන ද්‍රව්‍යයන් පිළිබඳව නොයෙකුත් මත හා අදහස් ඉදිරිපත් කළා. මේ බලන්න එම්පිඩොක්ස්ලිස් ලෝකයේ සෑදී ඇති සංරචක ගත්තොත් අප අවට තියෙන පදාර්ථ ගත්තොත් ඒ සියල්ලම හැදලා තියෙන්නේ ගින්න, ජලය, වාතය සහ පස මගින් බව තමයි එම්පිඩොක්ස්ලිස්ගේ මුල් අදහස. ඒ තමයි ආරම්භය. ඊළඟට ඩිමොක්‍රටස් මේ තවත් ආකාරයක පසු කලෙක අප අවට තියෙන පදාර්ථ පිළිබඳව අදහස් ඉදිරිපත් කළා. නොබෙදිය හැකි අර්ථය ගැන දෙන. ඒ කියන්නේ සියලු ද්‍රව්‍ය ඉතා කුඩා, සියලු ද්‍රව්‍යයන් ඉතා කුඩා. අදෘශ්‍ය නොපෙනෙන තවදුරටත් බෙදා වෙන් කිරීමට නොහැකි ආංශු වලින් සෑදී ඇති බව. තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි යන අර්ථය තමයි ඇටම්ස් නැත්නම් පරමාණු යන්නේ අදහස් වන්නේ. මේ නිසා පරමාණු යන අදහස මුලින්ම ඉදිරිපත් කළේ මේ ඩිමොක්‍රටස්. නමුත් පසු කලෙක ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ඔවුන්ගේ අදහස වුණේ තවදුරටත් නොබෙදිය හැකි කුඩා අංශු තිබිය නොහැකි යන මතය තමයි ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ප්‍රකාශ කළේ. මේ තමයි ආරම්භක ඉතිහාසය. ඊටත් පසු කලෙක තමයි ජෝන් ඩෝල්ටන් පරමාණු පිළිබඳ කිසියම් වාදයක් ඉදිරිපත් කළේ. අපි බලමු ජෝන් ඩෝල්ටන් තමයි
පදාර්ථයේ නොබෙදිය හැකි තැනුම් මේකකය සඳහා නිශ්චිත අර්ථ දැක්වීමක් ඉදිරිපත් කළා. මේක අපි හඳුන්වනවා ඩෝල්ටන්ගේ පරමාණුක වාදය නමින්. මේ ආරම්භයේ සිට අතීතයේ සිට මේ අනුපිළිවෙල බැලුවන් පස්සේ වාදයක් ඉදිරිපත් කළේ ජොන් ඩෝල්ටන්. ඒකට කියනවා පරමාණුක වාදය. ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. අපි බලමු ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ සිට අපි සාකච්ඡා කරා. බලන්න ඩෝල්ටන්ගේ පරමාණුක වාදයෙන් කියවෙන දේවල්. පරමාණු කියන එක මුලින්ම පැහැදිලි කරනවා. යම්කිසි මූලද්‍රව්‍යයක් ගත්තන් පස්සේ ඒ මූලද්‍රව්‍ය තව දුරටත් නොබෙදිය හැකි කුඩාතම අංශුව පරමාණුව ලෙස නම් කරනවා. මේකේ මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු යනුවෙන් හැඳින්වෙන අතිශයම කුඩා බෙදිය නොහැකි අංශු වලින්. ඒ කියන්නේ තව දුරටත් නොබෙදිය හැකි බව. දෙවෙනි එක. අපි යම් මූලද්‍රව්‍යයක් ගත්තොත් ඒ මූලද්‍රව්‍ය පරමාණු සියල්ලම සර්ව සමානයි. අපි ගත්තොත් සෝඩියම් පරමාණු සියල්ලම එක හා සමානයි. සර්ව සමානයි. ස්කන්ධයෙන් හා ප්‍රමාණයෙන්. ඒ වගේම වෙනත් මූලද්‍රව්‍යයක් ගත්තොත් වෙනත් මූලද්‍රව්‍යයක පරමාණු අපි හිතමු පොටෑසියම් වල පරමාණු සෝඩියම් පරමාණු වගේ නෙවෙයි, ඊට වඩා වෙනස්. ඒ නිසා මූලද්‍රව්‍යයට පරමාණු වල විශාලත්වය වෙනස් වෙනවා ස්කන්ධයෙන් හා ප්‍රමාණයෙන්. බලන්න පළවෙනි එකෙන් කියවෙන්නේ මූලද්‍රව්‍යයක තවදුරටත් නොබෙදිය හැකි කුඩාතම අංශුව පරමාණු බව. දෙවෙනි එකෙන් කියවෙන්නේ යම්කිසි මූලද්‍රව්‍යයක පරමාණු සියල්ලම සර්ව සම බව. අපි සෝඩියම් පරමාණු ගත්තොත් සෝඩියම් පරමාණු සියල්ලම සර්ව සමානයි. අපි ලිතියම් පරමාණු ගත්තොත් මෙන්න මේ ආකාරයේ සෝඩියම් පරමාණු වලට වඩා ලිතියම් පරමාණු වල ප්‍රමාණය වෙනස්. නමුත් සෝඩියම් පරමාණු සියල්ලම සර්ව සමානයි ස්කන්ධයෙන් හා ප්‍රමාණයෙන්. ලිතියම් පරමාණු සියල්ලමත් සර්ව සමානයි ස්කන්ධයෙන් හා ප්‍රමාණයෙන්. නමුත් මූලද්‍රව්‍ය වෙනස් වන විට පරමාණු වල විශාලත්වය හා ස්කන්ධ වෙනස් වෙනවා. ඊළඟට අංක 3 රසායනික ප්‍රතික්‍රියාවලින් එක් මූලද්‍රව්‍යයක පරමාණු තවත් මූලද්‍රව්‍යයක පරමාණු සමග සම්බන්ධ වන විට ඒ ප්‍රතික්‍රියාවේදී පරමාණු කිසිවිටකවත් නැසීමක් හෝ මෙවීමක් සිදු නොවේ. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකදී පරමාණු කිසිවිටකවත් මෙවීමක් වෙන්නේ නැහැ, නැසීමක් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවට භාජන වන පරමාණු සියල්ලම ප්‍රතිඵල ලෙස එහි විවිධ ආකාරයට පවතිනවා. ඒ තමයි අංක 3. හතරවෙනි රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන විට මූලද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකට එකතු වෙලා රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන විට පරමාණු රසායනිකව සංයෝජනය වන්නේ සරල අනුපාත වලින්. වෙන්වෙන් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හෝ වැඩි ගාණක් එකට එකතු වන්නේ සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත වලින්. උදාහරණයක් H පරමාණු හා O පරමාණු H පරමාණු හා O පරමාණු අතර අනුපාතය සරල අනුපාතයක් 2:1.
ජලානුසයදී. H හා O පරමාණුවකට එකතු වෙලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඒ අවස්ථාවේදී H හා O අතර පරමාණු අතර අනුපාතය සරල අනුපාතයක් 2:2 කියන්නේ 1:1. ඒ නිසා රසායනිකව සංයෝජනය වීමේදී පරමාණු රසායනිකව සම්බන්ධ වන්නේ සරල අනුපාතවලින්. මේ ඩෝල්ටන්ගේ පරමාණු වාදය බලන්න. ඩෝල්ටන් තමයි පරමාණු පිළිබඳ මුල්ම වාදය ඉදිරිපත් කළේ. පරමාණු කියලා කියන්නේ මූලද්‍රව්‍යයක තවදුරටත් නොබදිය හැකි කුඩාතම අංශු. යම් කිසි මූලද්‍රව්‍යයක ඇති පරමාණු සියල්ලම සර්ව සමාන ප්‍රමාණයෙන් හා ස්කන්ධය. රසායනික ප්‍රතික්‍රියාවකදී පරමාණු මැවීමක් හෝ නැසීමක් සිදු නොවේ. මූලද්‍රව්‍ය පරමාණු රසායනිකව සංයෝජන වෙලා වෙනත් සංයෝග සාධන විට ඒ නිතරම සංයෝජනය වන්නේ සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතවලින්. මේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය අය බලමු ඊළඟ අවස්ථාව. බලන්න ඩෝල්ටන්ගේ පරමාණුක වාදය අනුව පරමාණුවක් ගොල්ෆ් බෝලයක් වගේ ගෝලාකාරයි. තවදුරටත් නොබෙදිය හැකි මේ කුඩාතම අංශුව පරමාණුව කියලා නම් කළේ ජොන් ඩෝල්ටන්. මේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය අනුව පරමාණුක ආකෘතිය ගෝලාකාරයි. නමුත් මේ වන විට පරමාණුවක් ගත්තොත් ඔබ දන්නවා ඇති පරමාණුවක් හැදලා තියෙන්නේ උපපරමාණුක අංශු 3 වර්ගයකින්. උපපරමාණුක අංශු 3 වර්ගය අපි නම් කරනවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. ඔබ දන්නවා පරමාණුවක නෂ්ටයේ තමයි තියෙන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. නියුට්‍රෝන සහ ප්‍රෝටෝන තියෙන නෂ්ටි. නෂ්ටියෙන් පිටත කවචවල තමයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. මේ අනුව මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලින් තමයි මූලික වශයෙන් පරමාණු හැදිලා තියෙන්නේ. ඒ නිසා මේ තුන් වර්ගය හඳුන්වන්නේ පරමාණුවක ඇති උපපරමාණුක අංශු. උපපරමාණුක අංශු. උපපරමාණුක අංශු. ඒ තමයි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. දැන් බලන්න ඉලෙක්ට්‍රෝන කියන්නේ ස්කන්ධයක් ඇති ඍණ ආරෝපිත අංශුවක්. එහි ස්කන්ධය ඉතා කුඩා ස්කන්ධයක් තියෙන්නේ. එහි ආරෝපණය ඍණ ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණාරෝපිත ස්කන්ධයක් ඇති අංශුවක්. ප්‍රෝටෝන කියලා කියන්නේ ධනාරෝපිත ස්කන්ධයක් ඇති අංශුවක්. නියුට්‍රෝන කියලා කියන්නේ ආරෝපණයක් රහිත විද්‍යුත් අංශක උදාසීන අංශුවක්. දැන් බලන්න ඉලෙක්ට්‍රෝනික ආරෝපණය ඍණ 1 කියලා කියනවා. ප්‍රෝටෝනික ආරෝපණය ධන 1 කියලා කියනවා. නියුට්‍රෝනික ආරෝපණය බිඳුව කියලා කියනවා. මොනවද මේ ඍණ 1 ධන 1? ඍණ 1 කියලා කියන්නේ සාපේක්ෂ ආරෝපණය. නියුට්‍රෝන එකට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ඍණ 1යි. නියුට්‍රෝන එකට සාපේක්ෂව ප්‍රෝටෝන ධන 1යි. මේ අනුව පරමාණුක ප්‍රෝටෝනික ඉලෙක්ට්‍රෝනික තිබුණොත් එකතුව ආරෝපණ වල එකතුව ශූන්‍යයි. මේ සාපේක්ෂ ආරෝපණය. නමුත් ඉලෙක්ට්‍රෝන එකට හිමි නිච ආරෝපණය කූලොම් 1.6.2 වැඩි කිරීම 10 19. ඒ සංඛ්‍යාත්මක
අගයමයි ප්‍රෝටෝන එකටත් තියෙන්නේ. එයත් ධන 1.6.2 වැඩි කිරීම 10⁻19 කුලොම්. මේ සාපේක්ෂ ආරෝපණ මෙයාට සාපේක්ෂව මේ ඉලෙක්ට්‍රෝනයේ නිරපේක්ෂ ආරෝපණ ප්‍රෝටෝනයේ නිරපේක්ෂ ආරෝපණ නියුට්‍රෝන එකට ආරෝපණයක් නැහැ විද්‍යුත් වශයෙන් උදාසීනයි. අපි පරමාණුක ව්‍යුහය යටතේ පළවන පාඩම යටතේ මේ උපපරමාණුක අංශු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන සොයාගත් ආකාරය සාකච්ඡා කරන ආරම්භයේ සිටම මේ ඒකකේ ආරම්භක කොටස එයයි. අපි දැන් බලමු ඉලෙක්ට්‍රෝනය භෞතිකමය වශයෙන් කොහොමද සොයාගත්තේ? ඉලෙක්ට්‍රෝන භෞතිකමය වශයෙන් සොයා ගැනීම සම්බන්ධ පරීක්ෂණ රසක් කළේ ආරම්භයේදී ක්‍රොක්ස් මොනවාද ඔහු කළ පරීක්ෂණ? විලියම් ක්‍රොක්ස් සංවෘත නලයක් අරගෙන ඒ සංවෘත නලයේ තිබුණේ වාතය හෝ ඕනම වායුවක්. මෙන්න මේ සංවෘත නලයේ ඉලෙක්ට්‍රෝන දෙකක් සකස් කරලා ලෝහ තහඩු දෙකක් සකස් කරලා ඒ තුලින් වාතය තුලින් විද්‍යුතය සන්නායනය වීමේ පරීක්ෂණ ආරම්භ කළා. අපි බලමු වාතය තුලින් විද්‍යුතය සන්නායනය වීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණ මෙහෙව්වේ ක්‍රොක්ස් විසින්. අපි බලමු රූප සටහනේ පරිදි සංවෘත නලයක අපි මේ විදිහට ගත්තොත් මේ වගේ රූප සටහනක් මේ සංවෘත නලයක් ඒ නලේ මේ වගේ ලෝහ තහඩු දෙකක් සකස් කරනවා. මේ ලෝහ තහඩුවට ඉහළ විද්‍යුත් විභවාන්තරයක් සම්බන්ධ කරනවා. මේ ලෝහ තහඩුවට මේ වගේ ධන විද්‍යුත් විභවාන්තරයක ධනාංකය සම්බන්ධ කරනවා. මේ වගේ සංවෘත වීදුරු නලයක් මේ ඍණාංගය සම්බන්ධ කරන තහඩුව කැතෝඩය මේ ඇනෝඩය මේ ඇතුළත තියෙන වාතය දැන් මෙතන ඉහළ විභවාන්තරයක් දන්න වෝල්ට් 1000ක් විතර මේක විභවාන්තරය එන්න වැඩි කරනවා. එතන මේක තුල තියෙන වාතය අපි සන්නායක කම්බි දෙකක් මෙහෙම සම්බන්ධ කරනවා. ඉහළ විභවාන්තරයකට මේ සන්නායක කම්බි දෙක මෙතන තියෙන්නේ. මේ තුල වාතය තියෙන්නේ. ඉතින් මේ සන්නායක කම්බියක ඉඳලා ඊළඟ සන්නායක කම්බියට වාතය තුලින් විද්‍යුතය ගමන් කරනවද කියලා මේ පරීක්ෂණය ආරම්භුණ. එතකොට මේ වාතය ඒක ඕනම වායුවක් විය හැකි. රූප සටහනේ පරිදි සංවෘත වීදුරු නලයක කැතෝඩ හා ඇනෝඩ අතර ඉහළ විභවාන්තරය මෙතන වෝල්ට් 1000ක් විතර දානවා. ඉහළ විභවාන්තරයක් ඇති කර එහි ඇති වායුවේ පීඩනය ක්‍රමයෙන් අඩු කරනවා. මේක පීඩනය මේ ඇතුළත තියෙන පීඩනය සාමාන්‍යයෙන් මේ වායුවල පීඩනය. අපි වායුව ඉවතර ගන්නව රික්තක පොම්පයක් ආධාරයෙන් වායුව ඉවතර ඇදලා ගන්නවා මෙතනින් මේ ඇතුළේ තියෙන වායුව. ඒතර පීඩනය අඩු වෙනවා. පීඩනය ක්‍රමයෙන් අඩු කරගෙන යන විට මෙන්න මෙතන දිලිසුමක් ඇති වෙලා ඊට පස්සේ දිලිසුම ඇනෝඩේ පැත්තට ගමන් කරලා තියෙනවා මෙහාට. මේ පැත්තට ගමන් කරලා දිලිසුම. ඒ දිලිසුම ඇනෝඩේ පැත්තට ගමන් කිරීමත් සමගම මෙතන ඇමීටරයක් තිබුණා නම් ඇමීටරේ උත්ක්‍රමණයක් ඇති වෙලා තියෙනවා. බාහිර පරිපථයේ ඇමීටරයක් සම්බන්ධ කර තිබුණා නම් ඒකේ උත්ක්‍රමණයක් ඒ කියන්නේ වාතය තුලින් විද්‍යුතය සන්නායනය වෙනවා. වාතය තුලින් විද්‍යුතය සන්නායනය වෙනවා. වාතය විතරක් නෙමෙයි ඕනම වායුවක් මේකට අදාළයි. වාතයම වෙන්න ඕනේ ඕනම වායුවක්.
ඕනම වායුවකට මේක පොදුයි. කොහොමද මේ විද්‍යුතය සන්නනය වුණේ? මේ සංවෘත නලයේ වාතය තිබුණේ ඉතාමත්ම අඩු පීඩනයක වාතය වායුවක්. රික්තයක් නෙවෙයි වායුවක්. මේ ඉලෙක්ට්‍රෝන දෙක අතර සන්නායක තහඩු දෙක අතර ඉහළ විභවාන්තරයක් ඇති කරලා තියෙන වෝල්ට් 1000ක විතර. මේ ඇමීටරයක්. ඒතර මේක තුලින් වාතය තුලින් විද්‍යුතය ගමන් කරනවා මෙහෙම. ඇමීටරේ උත්ක්‍රමණය වෙලා තියෙනවා. කියන්නේ වාතය තුලින් විද්‍යුතය සන්නයන වෙනවා. සාමාන්‍ය මේ අවස්ථාවක වාතය තුලින් විද්‍යුතය සන්නයන වෙන්නේ නැහැනේ. අපි වෝල්ට් 1.5ක බැටරියක් මෙහෙම සම්බන්ධ කරොත් මේ ආකාරයට මේ කැතෝඩය මේ ඇනෝඩය මේ ඇමීටරය සම්බන්ධ කරලා තියෙන්නේ වෝල්ට් 1.5යි. මේ වාතය සාමාන්‍ය මේ වාතය අපි සන්නය කම්බි දෙකක් මේක කෙලවරක් මේ අනිත් කෙලවර වෝල්ට් 1.5 බැටරියක් සම්බන්ධ කරලා තියෙන විභවාන්තරය 1.5යි. මේ වාතය තුළින් විද්‍යුතය සන්නයන වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ සන්නයන වෙනවා. මොකද අවශ්‍යතාව? ඉහළ විභවාන්තරය වෝල්ට් 1000ක් විතර. ඒ විතරක්ම නෙවෙයි. වායුවේ පීඩනය ඉතාමත්ම අඩු පීඩනයක්. ඉතාමත්ම අඩු පීඩනයක්. සම්පූර්ණ වගේ වාතය ඉවත් කළා තියෙනවා. තා සුළු වාත ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒ නිසා වාතය තුළින් විද්‍යුතය සන්නයනය වීමට තිබිය යුතු මූලික අවශ්‍යතා දෙකක් මේ ක්‍රූක්ස් හොයාගත්තා. ඒ තමයි අඩු පීඩනය සහ ඉහළ විභවාන්තරය. බලමු ඒ අවස්ථාව. මේ බලන්න. වාතය හෝ ඕනෑම වායුවක් තුළින් විද්‍යුතය සන්නයනය වීමට තිබිය යුතු මූලික අවශ්‍යතා දෙකක් තියෙනවා. ඉහළ විභවාන්තරය අඩු පීඩනය. මෙන්න ඔහු විසින් භාවිතා කරන ලද නලය අදත් ඔහුට ගෞරවයක් වශයෙන් මේක හඳුන්වන්නේ ක්‍රෝක්ස් නලය කියලා. ක්‍රෝක්ස් විසර්ජන නලය. මෙතෙන් සිට ඇනෝඩයට එක්තරා කිරණ විශේෂයක් ගමන් කරනවා. අන්නේ කිරණ විශේෂයට කියන කැතෝඩ කිරණ. කොහොමද මේ කිරණ ඇති වෙන්නේ? ඒ සඳහා මේ සන්නායක කම්බි දෙක සම්බන්ධ කරලා තියෙන ඉහළ විද්‍යුත් විභව සැපයීමකට අධි විභව සැපයීමකට මේ තමයි වායුව ඉවතර ඇදලා ගන්න රික්තක පොම්පය. ඍණාග්‍රය සම්බන්ධිත ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය, ධනාග්‍රය සම්බන්ධිත ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය. මේ වගේ උපකරණ සකස් කළාම කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට ගමන් කරන කිරණ විශේෂයක් ඇසට පේන්නේ. මේ කිරණ අපි හඳුන්වන්නේ කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට ගමන් කරන මේ කිරණ කැතෝඩ කිරණ කියලා. වාතය තුළින් විද්‍යුතය සන්නයනය කරන අවස්ථාවේදී කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට ගමන් කරන කිරණ විශේෂය කැතෝඩ කිරණ කියලා හඳුන්වන්නේ. බලමු මේ කැතෝඩ කිරණ කොහොමද ඇති වෙන්නේ? අපි බලමු කැතෝඩ කිරණ නලයක ක්‍රියාකාරීත්වය. මේ තමයි සංවෘත වීදුරු නලයක්. ඔය වීදුරු නලයේ දෙපැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ඉහළ විද්‍යුත් විභවාන්තරයක් ඇති කරලා තියෙනවා. ඒ විද්‍යුත් විභවාන්තරය ක්‍රියාත්මක කළ විටම අපි බලමු. ඔන්න විද්‍යුත් විභවාන්තරය ක්‍රියාත්මක කළා. දැන් කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට කිසියම් කිරණ විශේෂයක් ගමන් කරනවා. මේ කිරණ විශේෂය වීදුරු පෘෂ්ඨවල ගැටුම් පස්සේ කොළ පාටට ප්‍රතිදීප්තියක් ඇති වෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙක අතර සංවේදී සිංක් සල්ෆයිඩ් තිරයක් සවි කරලා තිබුණා. ඒ තිරේ ගැටීම නිසා
මේ තිරේ තියෙන ඒ කැතෝඩික් කිරණ ගමන් මාර්ගයේ හරස් අතර සවි කළා ඒ තිරේ ගැටීම නිසා කොළ පාටට එන ප්‍රතිදීප්තිය. කැතෝඩික් කිරණ කොළ පාට නෙවෙයි. කැතෝඩික් කිරණ කියන්නේ හැට නොපෙනෙන අංශු විශේෂය. මේ කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට ගමන් කරන මේ කිරණ විශේෂය තමයි කැතෝඩික් කිරණ කියලා කියන්නේ. මේ නිසා මේ ඉලෙක්ට්‍රෝන දෙක අතර විද්‍යුතය සන්නායනය වෙනවා. ඒ විද්‍යුතය සන්නායනය කරනු ලබන මේ කිරණ විශේෂය තමයි කැතෝඩ කිරණ කියලා කියන්නේ. බලන්න. ඒ කැතෝඩ කිරණ ගමන් කරනවා කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. ඕනෑම වායුවක් භාවිතා කළාම මේ කැතෝඩ කිරණ ලබා ගන්න පුළුවන්. ඕනම වායුවකින්. මොනවද මේ කැතෝඩ කිරණ කියලා කියන්නේ? කැතෝඩ පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා. කැතෝඩ පෘෂ්ඨයේ ඇවිල්ලා ගැටෙනවා. අපි යම් වායුවක් කැතෝඩ කිරණලේ බහා ඇති විට මේ වායු අණු අහඹු ලෙස මෙහි චලිත වෙනවා. ඒ වායු අණු කැතෝඩ පෘෂ්ඨයේ ගැටුණන් පස්සේ ඒ වායු අණු වල ඇති ඉලෙක්ට්‍රෝන ෂණයෙන් ඉවත් වෙනවා. බලමු ඒ අවස්ථාව. මේ ඔබ දකින්නේ කැතෝඩ කිරණාලයක කැතෝඩය සෑනෝඩය. ඔය කැතෝඩ පෘෂ්ඨයේ ස්පර්ශ වෙනවා වායු අණුවක් ඇවිල්ලා මෙහෙම. අපි දුව H පරමාණු. ඔබ දන්නවා H පරමාණු වල නෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන තියෙනවා. කැතෝඩ පෘෂ්ඨයේ ඉහළ විද්‍යුත් ඍණ ආරෝපිතයි කැතෝඩේ. මේ කැතෝඩ පෘෂ්ඨයේ වායු පරමාණුවක් කියලා ගැටුණු විට මේක ඉහළ ඍණ විද්‍යුත් ක්ෂේත්‍ර නිසා ඒ පරමාණුවේ ඇති ඉලෙක්ට්‍රෝන ෂණයෙන් විකර්ෂණය වෙනවා. ඒ සජාතීය ආරෝපණ විකර්ෂණය වන නිසා. මේ බලන්න. මේ කැතෝඩ පෘෂ්ඨය අපි වෙනම ඇන්දොත් කැතෝඩ පෘෂ්ඨයේ H පරමාණුවක් ගැටුණු විගසම H පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනේ ෂණයෙන් ඉවත් වෙනවා. මේ විදියට ඕනෑම වායු පදාර්ථයක් මේ කැතෝඩ කිරණ නලයේ බහා ඇති විට ඒ වායු අණු හෝ පරමාණු මේ කැතෝඩ පෘෂ්ඨයේ ස්පර්ශනවත් සමගම ඒ පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන ෂණයෙන් විකර්ෂණය වෙනවා. ඇයි? කැතෝඩ පෘෂ්ඨයේ ඉහළ ඍණ ආරෝපිතයි. පරමාණු වල නෂ්ටිය වටා තියෙන ඉලෙක්ට්‍රෝන ඔබ දන්නවා. මේ ඉලෙක්ට්‍රෝන මේ ඍණ ආරෝපිත තහඩුවේ ස්පර්ශනවත් සමගම සජාතීය ආරෝපණ විකර්ෂණය වීම නිසා සෑම පරමාණුවකින්ම මේ විදිහට ඉලෙක්ට්‍රෝනය මේ පෘෂ්ඨයට ලම්බකව ඉවත් වෙනවා. මේ නිසා රික්තයක් ඇති විට කැතෝඩ කිරණ ගන්න බෑ. වායු පදාර්ථයක් තිබිය යුතුමයි. වායු පදාර්ථයක් ඇති විට ඒ ඕනෑම වායුවක් විය හැකියි. ඒ ඕනම වායුවක පරමාණු හෝ අණු
මේ කැතොඩ පෘෂ්ඨයේ අපි තුන් මේක නයිට්‍රජන් කැතොඩ පෘෂ්ඨයේ ගැටෙන විගසම මේ අණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. නැත්නම් අණු දෙකට හැදලා පරමාණු බවට පත් වෙනවා. මේ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. මේ ආකාරයට ඕනෑම වායු පදාර්ථයකින් මේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. එසේනම් ඔය කැතෝඩ කිරණ කියලා කියන්නේ කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට ගමන් කරපු ඉලෙක්ට්‍රෝන කදම්බයක්. ඒ කියන්නේ වායු අයනීකරණය වීමෙන් වායු අයන බවට පත්වීමෙන් ඉවත් වූ ඉලෙක්ට්‍රෝන කදම්බයක් අපි මේ කැතෝඩ කිරණ කියලා හැඳුන්වන්නේ. බලන්න හයිඩ්‍රජන් අණු භාවිතා කළ විට අණු සමහර විට මේ පෘෂ්ඨයේ කැතෝඩ පෘෂ්ඨයේ ගැටලා පරමාණු බවට පත් වෙනවා. ඊට පස්සේ මේ පරමාණු වලින් මේ විදිහට අයනීකරණය වෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. මෙන්න මේවා තමයි කැතෝඩ කිරණ කියලා කියන්නේ. ඒ වගේම හයිඩ්‍රජන් වෙනකොට අපි හීලියම් පාවිච්චි කළොත් මේ විදිහට හීලියම් පරමාණු අයනීකරණයෙන් ඉවත් වන ඉලෙක්ට්‍රෝන තමයි කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට කැතෝඩ කිරණ ලෙසින් ගමන් කරන්නේ. අපි හිතමු අපි ගන්නවා ඔක්සිජන්. අපි ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් අණු දෙකට කැඩලා පරමාණු බවට පත් වෙනවා. ඊට පස්සේ පරමාණු අයනීකරණයෙන් ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන. ඒවා තමයි කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට ගමන් කරන්නේ. ඒ වගේම ක්ලෝරින් ක්ලෝරින් අණු Cl පරමාණු බවට පත් වෙනවා. ඊට පස්සේ මේ පරමාණු කැතෝඩ පෘෂ්ඨයේ ස්පර්ශ වීමත් සමගම ඒ පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන ශ්‍රේණියෙන් විකර්ෂණය වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන තමයි වේගයෙන් ඇනෝඩයේ දෙසට ගමන් කරන්නේ. එසේනම් දැන් මේ ළමයින්ට පැහැදිලි ඇති. කැතෝඩ කිරණ කියලා කියන්නේ ඕනෑම වායු පදාර්ථයක් නැත්නම් ඕනෑම වායුවක් අයනීකරණයෙන් ඉවත් වන ඉලෙක්ට්‍රෝන. අයනීකරණයෙන් ඉවත් වන ඉලෙක්ට්‍රෝන. ඕනෑම වායු පදාර්ථයක් අයනීකරණයෙන් ඉවත් වන ඉලෙක්ට්‍රෝන තමයි කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට මේ සරල රේඛීයව ගමන් කරන්නේ. ඔන්න කැතෝඩ කිරණවල ආරම්භය. දැන් ඔබට පැහැදිලි ඇති. කැතෝඩ කිරණ කියලා කියන්නේ ඕනෑම වායු පදාර්ථයකින් ඉවත් වූ ඍණ ආරෝපිත අංශු වර්ගයක්. ඒ තමයි ඉලෙක්ට්‍රෝන. අපි දැන් බලමු. දැන් බලන්න මේ හීලියම්, හයිඩ්‍රජන්, ක්ලෝරින් ඇති විට කැතෝඩ කිරණාලයේ හීලියම්, හයිඩ්‍රජන්, ක්ලෝරින් ඇති විට කැතෝඩ පෘෂ්ඨය මතදී ඔබට පේනෝනේ අයනීකරණය. අණු පරමාණු බවට පත් වෙලා අයනීකරණය. ක්ලෝරින් අණු පරමාණු බවට පත් වෙලා අයනීකරණය. මේ අයනීකරණ වලදී ඉවත් වන මේ ඉලෙක්ට්‍රෝන මේවා තමයි කැතෝඩ කිරණ ලෙස කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට ගමන් කරන්නේ. අපි දැන් බලමු කැතෝඩ කිරණවල ගුණ. ඔබ දැනුවත් වෙලා දැන් ඉන්නේ
කැතෝඩ කිරණ කියලා කියන්නේ සෑම වායු පදාර්ථයක්ම අයනීකරණයෙන් ඉවත් වන ඉලෙක්ට්‍රෝන. මේ අයනීකරණය සිද්ධ වෙන්නේ කැතෝඩ පෘෂ්ඨය මතදී. මේ බලන්න. කැතෝඩ පෘෂ්ඨය මතදී මේ අයනීකරණය සිදු වෙනවත් සමගම ඉවත් වන ඉලෙක්ට්‍රෝන පෘෂ්ඨයට ලම්බකව නිකුත් වෙන්නේ. ඒ නිසා ළමයිනේ කැතෝඩ කිරණ වල එක ගුණයක් තමයි කැතෝඩ කිරණ ඇතිවන්නේ කැතෝඩ පෘෂ්ඨයට ලම්බකව. කැතෝඩ පෘෂ්ඨයට ලම්බක විමෝචන වෙනවා. තොර කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඔබ දන්නවා. ඒවා කැතෝඩ පෘෂ්ඨයට ලම්බකව තමයි නිකුත් වෙන්නේ. ඒ වගේම ඒ කැතෝඩ කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයක් හෝ චුම්බක ක්ෂේත්‍රයක් තුල යවම අපගමනය වෙනවා. අපගමනය වෙනවා කියන්නේ මාර්ගය වෙනස් වෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් තුලින් ගමන් කිරීමට සලස්වුවොත් කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කළොත් කැතෝඩ කිරණ වල ගමන් මඟ වෙනස් වෙනවා. ඒ වෙනස් වන්නේ ඒවා ආරෝපිත නිසා. මේ බලන්න. චුම්බක ක්ෂේත්‍රය මගින් කැතෝඩ කිරණ වල ගමන් මඟ වෙනස් කරයි. කිසියකට චුම්බක ද්‍රවයකට ආකර්ෂණය නොවේ. චුම්බක ද්‍රවයට ආකර්ෂණය වෙන්නේ නැහැ. චුම්බක ද්‍රව මගින් විකර්ෂණය වෙනවා. ආකර්ෂණ නොවේ කියන්නේ විකර්ෂණය වෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් හමුවේ ගමන් මඟ වෙනස් වෙනවා. කිසියකට චුම්බක ද්‍රවයකට ආකර්ෂණය නොවේ. මෙහි ඕනෑම චුම්බක ද්‍රවයක් වෙත කැතෝඩ කිරණ යොමු කළහොත් චුම්බක ද්‍රව මගින් ඒ විකර්ෂණය කරනවා. නිතරම චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තමයි කැතෝඩ කිරණ වල ගමන් මඟ වෙනස් වන්නේ. මේ බලන්න. මේ චුම්බකයේ උත්තර ද්‍රවය, මේ චුම්බකයේ දක්ෂිණ ද්‍රවය. මේ ප්‍රදේශයේ චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රය. මේ කැතෝඩ කිරණ. චුම්බක ක්ෂේත්‍රයක් තුළින් ගමන් කිරීමේදී කැතෝඩ කිරණ දක්ෂිණ ද්‍රවයට ආකර්ෂණය වෙන්නේත් නැහැ. උත්තර ද්‍රවයට ආකර්ෂණය වෙන්නේත් නැහැ. මේ චුම්බක බල රේඛා පහළට තියෙන්නේ කැතෝඩ කිරණ මේ ගමන් මඟ වෙනස් වෙනවා මේ විදිහට. කැතෝඩ කිරණ මේ විදිහට ඇවිල්ලා මේක මේ විදිහට වෙනස් වෙනවා. කිසිවිටකත් චුම්බකයේ දක්ෂිණ ද්‍රවයට හෝ චුම්බකයේ උත්තර ද්‍රවයට ආකර්ෂණය වෙන්නේ නැහැ. චුම්බක බල රේඛා පහළට තියෙන්නේ මෙහෙම. ඔය චුම්බක බල රේඛා පහළට මේ කෝණය අංශක 90යි. චුම්බක බල රේඛාවට ලම්බකව මේ එන ගමන් මඟ මෙහෙම හැරෙනවා මේ පැත්තට. ඒ කියන්නේ අපි මෙතන සිංක් සල්ෆයිඩ් තිරයක් භාවිත කළත් ඒ තිරේ මැද ගැටෙන්නේ නැහැ. ගමන් මඟ වෙනස් වෙනවා මෙහෙම. දැන් ඔබට මතක ඇති චුම්බක ක්ෂේත්‍රයක් තුළින් කැතෝඩ කිරණ ගමන් කිරීමට සැලැස්වීමේදී කැතෝඩ කිරණ වල ගමන් මඟ වෙනස් වන බව. ඊට හේතුව කැතෝඩ කිරණ ආරෝපිත නිසා. අපි කැතෝඩ කිරණ නලයක
කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට කැතෝඩ කිරණ ගමන් කරන අවස්ථාවක චුම්බක පිටතින් කැතෝඩ කිරණ නලයට පිටතින් චුම්බකයක් යොමු කළොත් චුම්බක ශ්‍රේෂ්ඨයක් ඇති කළොත් චුම්බකයක් යොමු කිරීමෙන් අපිට පෙන්වන්න පුළුවන් කැතෝඩ කිරණ වල ගමන් මඟ වෙනස් වීම. අපි බලමු ඒ අවස්ථාව. අපි දැන් බලමු කැතෝඩ කිරණ නලය ක්‍රියාත්මක කරන්න. මේ කැතෝඩ කිරණ නලය ක්‍රියාත්මක කරන මොහොත ඒ වෙලාවේදී අල්ලන චුම්බක ශ්‍රේෂ්ඨකයේ දැසට බලන්න. කැතෝඩ කිරණ නලයට පිටතින් චුම්බක ශ්‍රේෂ්ඨයක් ඇති කරනවා මේ. එතකොට කැතෝඩ කිරණ වල ගමන් මඟ වෙනස් වෙනවා. කැතෝඩ කිරණ වල ගමන් මඟ වෙනස් වෙනවා කියලා කියන්නේ කැතෝඩ කිරණ ආරෝපිත බව. ඒ නිසා චුම්බක ශ්‍රේෂ්ඨකදී කැතෝඩ කිරණ වල ගමන් මඟ වෙනස් වෙයි. ඉන් තහවුරු වන්නේ කැතෝඩ කිරණ ආරෝපිත බවයි. මේ බලන්න. ගමන් මඟ වෙනස් වෙන හැටි. චුම්බක ශ්‍රේෂ්ඨකදී ගමන් මඟ වෙනස් වීම. ඔය ඔබ අධ්‍යයනය කරන්න. කැතෝඩ කිරණ වල තව ගුණයක් තමයි කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට සරල රේඛීයව ගමන් කරන බව. ඉතින් අපි කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරන බව තහවුරු කිරීම සඳහා පරීක්ෂණාත්මක තහවුරු කිරීම සඳහා ඒ කැතෝඩ කිරණ නලයේ කැතෝඩයත් ඇනෝඩයත් අතර ඝනකම ලෝහයකින් තනු වස්තුවක් තියෙනවා. ඝනකම ලෝහයකින් තනු වස්තුවක්. ඝනකම ලෝහයකින් තනු වස්තුවක් තියලා කැතෝඩ කිරණ නලය ක්‍රියාත්මක කරන් පස්සේ කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට කැතෝඩ කිරණ ගමන් කරනවා. මේ කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ මේ වස්තුව තිබීම නිසා ඒ වස්තුවේ පැහැදිලි තියුණු දාර සහිත ඡායාවක් මේ තියෙන වීදුරු විත්තියේ ජනනය වෙනවා සෑදෙනවා. ඒකෙන් තහවුරු වෙනවා කැතෝඩ කිරණ කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට සරල රේඛීයව ගමන් කරන බව. මේ තියෙන ඒ ඉලෙක්ට්‍රෝන දෙක අතර ඝනකම ලෝහයකින් තනු වස්තුවක් තබා ඇති විට මේ කැතෝඩ කිරණ වීදුරු පෘෂ්ඨයේ ගැටීම නිසා කොළ පාට ප්‍රතිදීප්තියක් ඇති වෙනවා. ඒ ප්‍රතිදීප්තිය අතර ඒ ප්‍රතිදීප්තිය තුල නිරීක්ෂණ කරන මේ වගේ මේකේ තියුණු දාර සහිත පැහැදිලි ඡායාවක්. අපි දැන් බලමු ඒක පරීක්ෂණාත්මකව කොහොමද කරන්නේ කියලා. අපි දැන් බලමු කැතෝඩ කිරණ නලයක ඉලෙක්ට්‍රෝන දෙක අතර ඝනකම ලෝහයකින් තන වස්තුවක් තබා කැතෝඩ කිරණ නලය ක්‍රියාත්මක කළාම නිරීක්ෂිත දේ බලන්න. මේ තියෙන්නේ කැතෝඩ කිරණ නලයක ඔය ඉලෙක්ට්‍රෝන දෙක අතර වස්තුවක් තියලා තියෙන්නේ. ඒකේ මේ තියෙන්නේ මේ පෙනුමන්නේ ඇනෝඩයේ පාර්ශ්වයේ විදුරු බිත්තියේ තියුණු දාර සහිත පැහැදිලි ඡායාවක්. මෙන්න මේ හරිය තමයි මේ වස්තුව තියලා තියෙන්නේ. කැතෝඩේ මේ පැත්තෙන් මෙහාට කැතෝඩ කිරණ එන්නේ ඇනෝඩයේ දෙසට. ඒ අතරමඟ මේ වස්තුවක් තියවම මේ වස්තුවේ ඡායාව මින් තහවුරු යන්නේ කැතෝඩ කිරණ කැතෝඩයේ සිට ඇනෝඩයේ දෙසට සරල රේඛීයව ගමන් කරන බව. බලන්න. දැන් අපි චුම්බකයක් යොමු කළත් කැතෝඩ කිරණ නලයට පිටතින් එය ඡායාව එහාට මෙහාට යනවා. මේ කැතෝඩ කිරණ එක එක තැන් වල ගිහිලා ගැටෙනවා. මේ ඡායාව වෙනස් වෙන මේ කැතෝඩ කිරණ එක එක තැන් වල ගැටීම නිසා ඡායාව පේන්නේ නැහැ. ඒ කියන්නේ කැතෝඩ කිරණ වල ගමන් මඟ වෙනස් කරන්න පුළුවන් මේ චුම්බකයක් යොමු කිරීමෙන්. ඒකයි මේ කරන්නේ. ඒතර කැතෝඩ කිරණ ඡායාව
එහාට මෙහාට කරන්න පුළුවන්. අපි කැතෝලික කිරණ වල ගමන් මඟ වෙනස් කිරීමෙන්. ඒකත් මෙතනින් පෙන්නුම් කරනවා. කැතෝලික කිරණ වල ගමන් මඟ වෙනස් කළ හැකි බව චුම්බක ශාස්ත්‍රයකි. කැතෝලික කිරණ වල තවත් ගුණයක් තමයි විද්‍යුත් ශාස්ත්‍රයකදී ගමන් මඟ වෙනස් වීම. ඔබ දන්නවා කැතෝලික කිරණ කියන්නේ ආරෝපිත අංශුවක්. චුම්බක ශාස්ත්‍රයකදී ගමන් මඟ වෙනස් වුණා. මේ කැතෝලික කිරණ ගමන් මාර්ගයේ විද්‍යුත් ශාස්ත්‍රයකට හසු කළොත් ඒ විද්‍යුත් ශාස්ත්‍රයේදී කැතෝලික කිරණ ඇනෝඩේ දෙසට ආකර්ෂණය වෙනවා. මේ බලන්න. ප්‍රබල විද්‍යුත් ශාස්ත්‍රයක් තුළින් කැතෝලික කිරණ ගමන් කිරීමට සැලැස්සූ විට එහි ගමන් මඟ වෙනස් වේ. මේදී කැතෝලික කිරණ ඇනෝඩයට ආකර්ෂණය වේ. ඒකෙන් තහවුරු වෙන්නේ මොනවද? ඇනෝඩේ දෙසට ආකර්ෂණය වෙනවා කියලා කියන්නේ මේ විද්‍යුත් ශාස්ත්‍රය මේ කැතෝලික කිරණ නලය. මේ දෙපැත්තේ විද්‍යුත් ශාස්ත්‍රයක් ඇති කරලා තියෙන්නේ. මේ ධන තහඩුව මේ ඍණ තහඩුව බාහිරව විද්‍යුත් විභවාන්තරයක් ඇති කරලා තියෙන්නේ. ඉතින් විද්‍යුත් ශාස්ත්‍රයකට හසු කළාම මේ කැතෝලික කිරණ ඇනෝඩයට ආකර්ෂණය වෙනවා. ඇනෝඩයට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ කැතෝලික කිරණ මොන ආරෝපිතද? ඍණ ආරෝපිතයි. කැතෝලික කිරණ ඍණ ආරෝපිතයි. මේ රූප සටහනෙන් පෙන්වුම් කරන්නේ විද්‍යුත් ශාස්ත්‍රයකදී කැතෝලික කිරණ වල හැසිරුම. ඔබ දැන් දන්නවා චුම්බක ශාස්ත්‍රයකදී කැතෝලික කිරණ වල ගමන් මඟ වෙනස් වෙනවා. විද්‍යුත් ශාස්ත්‍රයකදී කැතෝලික කිරණ වල ගමන් මඟ වෙනස් වෙනවා. නමුත් චුම්බක ශාස්ත්‍රයකදී කිසි විටකවත් චුම්බක ද්‍රව්‍යයට ආකර්ෂණය නොවේ. චුම්බක ශාස්ත්‍රයට ලම්බකව ගමන් මඟ වෙනස් වෙනවා. නමුත් විද්‍යුත් ශාස්ත්‍රයකදී සෑම විටම කැතෝලික කිරණ ඇනෝඩයට ආකර්ෂණය වේ. ඉන් තහවුරු වන්නේ කැතෝලික කිරණ ඍණ ආරෝපිත බවයි. මේ බලන්න කැතෝලික කිරණ වල තවත් ගුණයක්. අපි කැතෝලික කිරණ නලේ ඉලෙක්ට්‍රෝඩ දෙක අතර සැහැල්ලු හබල් සකක්. සැහැල්ලු හබල් සකක් කියලා කියන්නේ සැහැල්ලු ලෝහයකින් නිෂ්පාදනය කරන ලද මේ ආකාරයේ උපකරණයක්. මේ උපකරණයට පුළුවන් මේ කැතෝලික කිරණ නලයේ දෙපැත්තට චලනය වෙන්න. අපි කැතෝලික කිරණ නලයේ වීදුරු තහඩු දෙකක් මත තමයි මේ කුඩා හබල්සක සවි කරලා තියෙන්නේ. කැතෝලික කිරණ නලය මෙහෙම ඇල කළොත් හබල්සක මෙහාට එනවා. මේ පැත්තට ඇල කළොත් හබල්සක මේ පැත්තට එනවා. අපි කැතෝලික කිරණ නලය තිරස්ව තිබුවම හබල්සක මේ විදිහට ස්ථානගත වෙනවා. ඉන් පස්සේ කැතෝලික කිරණ නලය ක්‍රියාත්මක කරන් පස්සේ මේ කැතෝඩේ සිට ඇනෝඩ් දෙසට ගමන් කරනවා කැතෝලික කිරණ. මේ කැතෝලික කිරණ මේ හබල් සකේ ගැටීම නිසා හබල් සක භ්‍රමණය වෙමින් ඉදිරියට ඇනෝඩ් දෙසට චලිත වෙනවා. හබල් සක ඇනෝඩ් දෙසට චලිත වීමට අවශ්‍ය චාලක ශක්තිය සපයන්නේ කවුද? මේ කැතෝලික කිරණ. ඒ නිසා කැතෝලික කිරණයන්ට චාලක ශක්තියක් තිබිය යුතුයි. මොකද්ද චාලක ශක්තිය කියන්නේ? භාගයයි ස්කන්ධ වැඩි කිරීම ප්‍රවේගයේ වර්ගය. මේ තමයි චාලක ශක්තිය. E සමාන භාගයයි mv වර්ගය. m කියන්නේ කැතෝඩ කිරණ අංශු වල ස්කන්ධය. v කියන්නේ කැතෝඩ කිරණ අංශු වල වේගය. මේ අනුව ස්කන්ධයක් සහ වේගයක් නැත්නම් ප්‍රවේගයක් මේවට තියෙන බව සනාථ. මේ අනුව කැතෝඩ කිරණ වලට අංශුමය ගුණ ඇති බව මේ පරීක්ෂණයෙන් තහවුරු වෙනවා. මේ හබල් සක භ්‍රමණය වීමේ පරීක්ෂාවෙන්. මේ බලන්න. මේ පරීක්ෂණයෙන් නිගමනය කරන්නේ කැතෝඩ කිරණයන්ට චාලක ශක්තියක් ඇති බව. චාලක ශක්තිය කියන්නේ භාගයෙන් වර්ගය. මේ අනුව කැතෝඩ කිරණයන්ට ස්කන්ධයක්
සා ප්‍රවේගයක් තිබිය යුතුයි. ස්කන්ධයක් තියෙනවා කියන්නේ කැතෝඩික කිරණවලට අංශමය ගුණ ඇති බවට සාක්ෂියක්. මේ නිසා ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයක ඔබගෙන් ඇහුවොත් කැතෝඩික කිරණ හෙවත් ඉලෙක්ට්‍රෝන වලට අංශමය ගුණ ඇති බවට සාක්ෂියක් දෙන්නේ කියලා. ඔබ බය නැතුව කියන්න කැතෝඩික කිරණ නලයක ඉලෙක්ට්‍රෝන දෙක අතර හබල් සකක් තිබ්වම හබල් සක භ්‍රමණය වෙමින් ඇනෝඩේ දෙසට චලිත වීම. අන්න හොඳම සාක්ෂිය. ඒ කැතෝඩික කිරණවලට අංශමය ගුණ ඇති බවට සාක්ෂියක්. අපි දැන් බලමු ඒ පරීක්ෂණය. දැන් බලන්න මේ කැතෝඩික කිරණ නලයේ මේ ඉලෙක්ට්‍රෝන දෙක අතර මේ තියෙන්නේ සැහැල්ලු හබල් සක. මේ තියෙන්නේ ඒ සැහැල්ලු හබල් සක ඉලෙක්ට්‍රෝන දෙක අතර සවිකරලා අපි කැතෝඩික කිරණ නලය ක්‍රියාත්මක කරන බලමු. බලන්න කැතෝඩික කිරණ නලයේ මේ පැත්තට භ්‍රමණය වෙන්නේ. භ්‍රමණය වෙමින් මේ පැත්තට එන්නේ. ඒතර කැතෝඩේ මොන පැත්තද? කියත් කැතෝඩේ තමයි මේ පැත්ත. ඒ කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට මේ හබල් සක සැහැල්ලු හබල් සක භ්‍රමණය වෙමින් චලිත වෙනවා. නැවත බලන්න. ඔබ බලන්න නැවත කැතෝඩික කිරණ නලය ක්‍රියාත්මක වන අවස්ථාව මේ බලන්න. හබල් සක භ්‍රමණය වෙමින් මෙහාට එනවා ඇනෝඩේ පැත්තට. ඇවිල්ලා ඇනෝඩේ ගැටෙනවා. ඇනෝඩේ ගැටිච්ච ගමන්ම නැවත විසිරලා යනවා ආපස්සට. බලන්න මේ විසිරලා යන මොහොතේ විසිරලා ගිහිල්ලා දිගට මේ පැත්තට යන්නේ. මොකද මේ පැත්තේ ඉඳලා මෙහාට කැතෝඩික කිරණ එනවා. ආපස්සට විසිරලා ගමන් කරන යම් දුරක්. නමුත් මෙහෙන් එන කැතෝඩික කිරණ ගැටීම නිසා ඒ ගමන නවතිලා ආපහු මේ පැත්තට එනවා. බලන්න. මේ බලන්න. කැරකිලා ඇවිල්ලා මේ ඇනෝඩ පෘෂ්ඨයේ ගැටෙනවා. මේ පැත්තේ ගැටෙනවා. ගැටලා ආපහු විසිරෙනවා. විසිරලා නවතිනවා. නැවතිලා තමයි ආපහු මේ පැත්තට එන්නේ. අපි මේ අවස්ථාවේ නවත්තලා තියෙනවා. ඒ කැතෝඩික කිරණ වලට චාලක ශක්තියක් ඇති බව මේකෙන් පෙන්වන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කැතෝඩික කිරණ අංශු වල චාලක ශක්තියක් තියෙනවා කියන්නේ ස්කන්ධයක් සහ ප්‍රවේගයක් තියෙනවා. ස්කන්ධයක් සහ ප්‍රවේගයක් තියෙන අංශුවකට අපි කියනවා ගම්මිතාවක් කියලා. ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය තමයි ගම්මිතාව. මේ අනුව මේ පරීක්ෂණයෙන් තහවුරු වෙනවා කැතෝඩික කිරණයන්ට අංශුමය ගුණ චාලක ශක්තියක් තියෙන බව සහ ගම්මිතාවක් තියෙන බව. බලමු ඊළඟ අවස්ථාව. ළමයි කැතෝඩ කිරණවල ගුණ වායුවේ ස්වභාවය මත රඳා නොපවතින. ඕනෑම වායුවකින් අපි මේ සාකච්ඡා කළ කැතෝඩ කිරණ ලබා ගන්න පුළුවන්. ඒ සෑම වායුවකින්ම ලබා ගන්නා කැතෝඩ කිරණවල ආරෝපණය හා ස්කන්ධය අතර අනුපාතය එකම අගයක් බව. එය නිශ්චිත අගයක් බව තහවුරු කළේ ජේ.ජේ. තොම්සන්. මේක තමයි මේ පාඩමේ වැදගත්ම අවස්ථාව. ඕනම වායුවකින් කැතෝඩ කිරණ ලබා ගන්න පුළුවන්. ඕනෑම වායුවකින් ඍණාරෝපිත අංශු කදම්බයක් ලබා ගන්න පුළුවන්. ඕනෑම වායු පදාර්ථයකින් කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට චලිත වන ඍණ ආරෝපිත ස්කන්ධයක් ඇති අංශු වර්ගයක් ලබා ගන්න පුළුවන්. නමුත් ඒ අංශු වර්ගයේ ආරෝපණය හා ස්කන්ධය අතර අනුපාතය එකම අගයක් බව නිශ්චිත බව තහවුරු කළේ ජේ.ජේ. තොම්සන්. එහි අගය 1.759 වැඩි කිරීම 10 8 ග්‍රෑමයට කූලොම් කිලෝග්‍රෑමයට කූලොම් නම් 10 11 වෙනි බලය. මින් තහවුරු වෙන්නේ මොනවද? මින් තහවුරු වන්නේ සෑම වායුවකින්ම ලබාගත් මේ කැතෝඩ කිරණ අංශු වල ආරෝපණය හා ස්කන්ධය එකම බව. එනිසා අපට කියන්න පුළුවන් මේ සෑම වායු පදාර්ථයකින්ම
මේ සෑම වායු පදාර්ථයකින්ම පිටවන ඍණාරෝපිත අංශු වර්ගයේ එකම බව අන්න තොම්සන්ගේ ප්‍රබලතම සාක්ෂිය. නිගමනය කරන්නේ සෑම වායුවකින්ම ලබා ගන්නා ඍණ ආරෝපිත ස්කන්ධයක් ඇති අංශුව සර්ව සම බව මේ බව තහවුරු කළේ ජේ.ජේ. තොම්සන්. ඒ නිසා ඉලෙක්ට්‍රෝන සොයා ගැනීමේ පූර්ණ ගෞරවය හිමි වෙත්තේ. පූර්ණ ගෞරවය හිමිවන්න ඕනේ ජේ.ජේ. තොම්සන්ට. මේ නිසා කැතෝඩ කිරණ මගින් ඉලෙක්ට්‍රෝනයේ භෞතිකමය වශයෙන් ඔන්න ඔය ආකාරයට සොයාගන්න ලැබුවා. අපි බලමු අපි ඉගෙනගත් කැතෝඩ කිරණ වල ගුණ. ඕනෑම වායු පදාර්ථයකින් කැතෝඩ කිරණ ලබා ගන්න පුළුවන්. ඒ කැතෝඩ කිරණ වල පළවෙනි ගුණය තමයි කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට සරල රේඛීව ගමන් කරන බව. කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට සරල රේඛීව ගමන් කිරීම. දෙවෙනි එක කැතෝඩ පෘෂ්ඨයට ලම්බ කොනිකුත් වීම. කැතෝඩ පෘෂ්ඨයට ලම්බ කොන නිතරම නිකුත් වෙන්නේ. ඒ වගේම කැතෝඩේ සිට ඇනෝඩේ දෙසට ගමන් කිරීමේදී විද්‍යුත් ශේෂ්ත්‍රයකට හසු වුණොත් හෝ චුම්බක ශේෂ්ත්‍රයකට හසු වුණොත් ගමන් මඟ වෙනස් වෙනවා. විද්‍යුත් ශේෂ්ත්‍රයකදී ඇනෝඩයට ආකර්ෂණය වීම. ඇනෝඩයට ආකර්ෂණය චුම්බක ශේෂ්ත්‍රයකදී ගමන් මඟ වෙනස් වීම. ගමන් මඟ වෙනස් වීම. ඒ වගේම හබල් සොක චලනය කිරීමේ පරීක්ෂණයෙන් නිගමනය කරන්න පුළුවන් අංශුමය ගුණ ඇති බව, චාලක ශක්තියක් ඇති බව, ගම්‍යතාවක් ඇති බව, කැතෝඩ කිරණවල ගුණ යටතේ විද්‍යුත් හා චුම්බක ශේෂ්ත්‍රවලදී ගමන් මඟ වෙනස් වීම, හබල් සොකේ පරීක්ෂණයේදී චාලක ශක්තිය, අංශුමය ගුණ හා ගම්‍යතාවක් ඇති බව, කැතෝඩ කිරණ නලයේ ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ඝනකම ලෝහ වස්තුවක් තිබවම ඇනෝඩේ පාර්ශවයේ තියුණු දාර සහිත ඡායාවක් ලැබීමෙන් සරල රේඛීයව ඇනෝඩේ දෙසට ගමන් කරන බව. ඒ වගේම නිතරම කැතෝඩ කිරණ නිකුත් වන්නේ කැතෝඩ පෘෂ්ඨයට ලම්බක. ළමනේ වැදගත්ම සාක්ෂිය ජේ.ජේ. තොම්සන් තහවුරු කළේ ඕනෑම වායු පදාර්ථයකින් කැතෝඩ කිරණ ලබාගත හැකි ඒවායේ ගුණ වායුවේ ස්වභාවය මත රඳා නොපවතී.
කැතෝඩ කිරණවල ගුණ වායුවේ ස්වභාවය මත වායුවේ ස්වභාවය මත රඳන පවතී. කැතෝඩ කිරණවල Q බෙදීම M අනුපාතය නැත්නම් E බෙදීම M අනුපාතය. E බෙදීම කියන්නේ ආරෝපණය හා ස්කන්ධය අතර අනුපාතය. ආරෝපණය බෙදීම ස්කන්ධය අතර අනුපාතය. වායු ස්වභාවය මත ප්‍රධාන පවතී. E බෙදීමේ අනුපාතය 1.75 10 8 බලය ග්‍රෑමට කුලොම් මේක නියතයක්. මින් තහවුරු වන්නේ ඕනෑම වායු පදාර්ථයකින් පිටවන ඍණ ආරෝපිත ස්කන්ධයක් ඇති අංශු වර්ගයේ සර්ව සම බව එය නම් කළා ඉලෙක්ට්‍රෝනය ලෙස. මේ නිසා ඉලෙක්ට්‍රෝනයේ භෞතික වශයෙන් සොයාගත්තේ ජේ.ජේ. තොම්ප්සන්. ඔන්න ওই විදිහට තමයි කැතෝඩ කිරණ ආශ්‍රයෙන් ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම සිදු කළේ. ඔබගෙන් විභාගයකදී ප්‍රශ්නයක් ඇහුවොත් ඉලෙක්ට්‍රෝන සොයා ගැනීමට ඉවහල් වූ කිරණ විශේෂය කියලා ඔබ කියන්න ඕනේ කැතෝඩ කිරණ. කැතෝඩ කිරණ සම්බන්ධ ආරම්භක පරීක්ෂණ මෙහෙව්වේ කියලා ඇහුවොත් ඔබ කියන්න ඕන විලියම් ක්‍රොක්ස්. අදත් අපි ඔහුට ගෞරවයක් වශයෙන් කැතෝඩ කිරණ නලය කියලා ඒ නල හඳුන්වන්නේ. අපි දැන් බලමු මෙතන සිට තවත් ඉදිරියට. බලන්න ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන මේ උපපරමාණු අංශු චුම්බක ක්ෂේත්‍රයක් තුලින් යවම චුම්බකයක දක්ෂිණ ද්‍රවය, චුම්බකයක උත්තර ද්‍රවය. චුම්බක ක්ෂේත්‍රයක් තුලින් යවම ගමන් මඟ වෙනස් වන්නේ ආරෝපිත නිසා. ඉලෙක්ට්‍රෝන එක පැත්තකට හැරෙනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රෝටෝන හැරෙනවා. ඉලෙක්ට්‍රෝනයේ ගමන් මඟයි ප්‍රෝටෝනයේ ගමන් මඟයි එකිනෙකට වෙනස්. ඒවා ආරෝපිත නිසා චුම්බක ක්ෂේත්‍රයකදී ගමන් මඟ වෙනස් වෙනවා. නමුත් නියුට්‍රෝන විද්‍යුත් අංශයෙන් උදාසීනයි. ගමන් මඟ වෙනස් නොවේ. ඔබට චුම්බක ක්ෂේත්‍රයකදී ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන වල ගමන් මඟ වෙනස් වෙනවා. ඊට හේතුව ඒවා ආරෝපිත වීම. නමුත් නියුට්‍රෝන වල ගමන් මඟ වෙනස් නොවන්නේ ඒ විද්‍යුත් වශයෙන් උදාසීන නිසා. විද්‍යුත් ක්ෂේත්‍රයකදී උපපරමාණු අංශ වල හැසිරී ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. විද්‍යුත් ක්ෂේත්‍රයකදී බලන්න නියුට්‍රෝන වල ගමන් මඟ වෙනස් වන්නේ ආරෝපණයක් නැති නිසා. නමුත් ප්‍රෝටෝන කැතෝඩයට ආකර්ෂණය වෙනවා. ධන ආරෝපිත නිසා. ඉලෙක්ට්‍රෝන ඇනෝඩයට ආකර්ෂණය වෙනවා. ඍණ ආරෝපිත නිසා. මේ නිසා විද්‍යුත් ක්ෂේත්‍රයකදී ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන වල ගමන් මඟ වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඇනෝඩයට ආකර්ෂණය වෙනවා. ඉලෙක්ට්‍රෝන හෙවත් කැතෝඩ කිරණ ඍණ ආරෝපිත බව.
එමගින් තහවුරු වෙනවා ඇනෝඩයට ආකර්ෂණය. ඒ වගේම ප්‍රෝටෝන ඇනෝඩයෙන් විකර්ෂණය වෙනවා. ප්‍රෝටෝන කැතෝඩයට ආකර්ෂණය වෙනවා. ඒ නිසා ඒවා ධනාරූපිත බව ස්ථිරයි. ප්‍රෝටෝන ධනාරූප. නියුට්‍රෝන වල ගමන් මග වෙනස් නොවන්නේ ඒවා විද්‍යුත් වශයෙන් උදාසීන නිසා. මේ ඒ අවස්ථා තුන. දැන් ඔබ අද සාකච්ඡාවේදී දැක්කා ඉලෙක්ට්‍රෝනයේ භෞතික වශයෙන් සොයා ගැනීම. ඉලෙක්ට්‍රෝන භෞතික වශයෙන් සොයාගත්තේ කැතෝඩික කිරණ ආධාරයෙන්. ඒතර අපි ඉලෙක්ට්‍රෝනය සොයාගෙන අද දවසේ පාඩම මේ කොටසෙන් අවසන් වෙනවා. ඊළඟ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ ධන කිරණ ආධාරයෙන් ප්‍රෝටෝන සොයා ගැනීම.